හයි යාළුවනේ ඔයාලම එක්ක තුලයින database management system video series එකේ 17 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම මේ වීඩියෝ එක ගැන කිව්වොත් මම කලින් වීඩියෝ එකේදී කතා කරා ස්ටෝරි එකක් ගැන. ඒ ස්ටෝරි එක ගැන මම නිකන් ටිකක් අදහසක් දැක්කොත් කලවිල ජූනියර් කොලෙජ් කියලා ස්කෝල් එක ඒගොල්ලෝ රිසල්ට් ස්ටෝර් කරගන්න software එකක් ඕනේ කියලා තිබ්බා. එයාලා පොත්වල කර හිටියේ විදුහල්පතිතුමාට ගොඩක් වෙලාව යනවා ළමයින්ගේ ස්කෝර්ස් මේ පොඩ්ඩක් ඒක ගැන අධ්‍යයනයක් කරන්න ගියාම ඉතින් ඒ වගේ ගැටලු වලට මුහුණ පාලා තියෙන හින්දා ඉතින් අපිට අපි AI software company එක වැඩ කරනවා කියලා අපිට හිතා ගන්න අපි ඒක senior software engineer කෙනෙක් කියලා. ඉතින් එහෙම හිතාගෙන අපිට ලැබිලා තියෙනවා කියලා කිව්වා database එකක් create කරන්න. ඉතින් ඒ කතාවට අනුව මම එදා කතා කළා මෙන්න මේ වගේ tables ටිකක් හදාගන්න විදිහ ගැන. මම database එක යාලා හදාගන්න කියලා තිබුණාම exam_marks_db කියලා මම ඒ database එක හදාගෙන ඊට පස්සේ database එකේ මෙන්න මේ වගේ tables හතරක් අපිට හදන්න කියලා තිබ්බා. ඉතින් මම 16 වෙනි වීඩියෝ එකේදී කතා කරේ ඒ දේවල් ගැන කොහොමද මෙතන මේ database එකක් හදන්නේ, ER diagram එක කොහොමද මේ database එකක් හදලා tables හදන්නේ, ඒ tables අතර columns, data type ඒව දෙන්නේ කොහොමද. ඉතින් මේ 17 වෙනි වීඩියෝ එකේදී කියන්නේ අපිට මේ tables අතර relationships හදන විදිය ගැන කතා කරන්න කියලා. ඉතින් මේ relationship එකක් කියලා කියන්නේ ඇත්තටම table එකක් තවත් table එකක් අතර connection එකක් හදාගන්න එකක් ගැන. ඒ කියන්නේ ඒ දෙක එකිනෙකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ relationship එකක් හදන විදිය ගැන තමයි අපිට කතා කරන්න කියන්නේ. අපි එහෙනම් යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට. අපේ පළවෙනි ප්‍රශ්නේදී අහලා තියෙනවා student සහ subject කියන table දෙක අතර තියෙන රිලේෂන්ශිප් එක මොකක්ද? මේ වගේ රිලේෂන්ශිප් එකක් database එකට තියෙන්න පුළුවන්ද කියලා. අපි යමු මුලින්ම ස්ටුඩන්ට් සහ සබ්ජෙක්ට් කියන ටේබල් දෙකට. මෙතන තියෙනවා ස්ටුඩන්ට් සහ සබ්ජෙක්ට් කියන ටේබල් දෙක. ඉතින් මේ ටේබල්ස් දෙක ගත්තොත් අපි රිලේෂන්ශිප් එකක් හදනකොට අපි මේකේ දෙපැත්තෙන්ම හිතන්න ඕන. මෙන්න මේ විදිහට. ස්ටුඩන්ට් සහ සබ්ජෙක්ට් ශිෂ්‍යයෙක් සහ විෂයක් අතර ගත්තාම එක ළමයෙක්ට සබ්ජෙක්ට්ස් ගොඩක් කරන්න පුළුවන්. එක සබ්ජෙක්ට් එකක් විතරක් නෙමෙයි අපි ඉස්කෝලේකට ගියාම සබ්ජෙක්ට් 10 12ක් කරනවා. ඉතින් ඒ වගේ එක ශිෂ්‍යයෙක්ට සබ්ජෙක්ට් ගොඩක් කරන්න පුළුවන්. ඒ වගේම අපි ගමු ගණන් වගේ විෂයක් ඒ විෂය ගත්තාම ඒක කරන්නේ එක ළමයෙක් නැහැ. ඒ සබ්ජෙක්ට් එක ළමයි ඔක්කොම වගේ කරනවා. ගොඩක් අය කරනවා. සාමාන්‍යයෙන් O level වගේ වෙනකොට O level වගේ වෙනකම ගණන් කියන සබ්ජෙක්ට් එක හැම ශිෂ්‍යයෙක්ම කරනවා. ඉතින් ඒ වගේ මෙතනදී අපි හිතුවොත් මෙන්න මෙහෙම එක ළමයෙක් සබ්ජෙක්ට් ගොඩක් කරනවා එක සබ්ජෙක්ට් එක ළමයි ගොඩක් කරනවා. අපි ඒක තව විදිහකට කිව්වොත් එක ළමයෙක් සබ්ජෙක්ට් ගොඩක් එක ළමයා 1 සබ්ජෙක්ට් එක many. අපි ඒක ඒ වගේම අනිත් පැත්තට හිතුවොත් සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එකකට ළමයි ගොඩයි එක සබ්ජෙක්ට් එක 1 ළමයි many. එහෙ විදිහට බැලුවාම ස්ටුඩන්ට් සබ්ජෙක්ට් පැත්තට 1 to many වගේ අනිත් පැත්තට 1 to many රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඉතින් දෙපැත්තෙම 1 to many රිලේෂන්ෂිප් එකක් එනවා කියලා කියන්නේ ඒක many to many රිලේෂන්ෂිප් එකක් තමයි එතනදී හැදෙන්නේ. ඉතින් මේ වගේ රිලේෂන්ෂිප් එකක් හදනකොට many to many රිලේෂන්ෂිප් එකක් අපි කොහොමද තියාගන්නේ? many to many රිලේෂන්ෂිප් එකක් අපේ ඇත්තටම database එකක තියාගන්න බෑ. ඒ කියන්නේ ඒක අපි තියාගන්න අපි many to many රිලේෂන්ෂිප් එකක් හදනකොට ඒ දෙකේම primary keys අපි කතා කරා මේකේ primary key student table එකේ primary key එක index number subject එකේ subject id. ඉතින් මේ දෙක අරගෙන තනි වගුවක් එනවා අපිට. ඒ කියන්නේ තනි table එකක් එනවා. මේ දෙක අතර many to many හදනකොට අපිට තව table එකක් එනවා. මොකද මේ දෙක අතර ඒ විදිහට තියාගන්න many to many එකක් තියාගන්න එහෙම බෑ. ඒකෙදි වෙන්නේ එහෙම තියාගන්න හදනකොට අපිට ඒ දෙකේ තියෙන primary key දෙක අරගෙන තව table එකක් හදලා දෙන්න. මෙන්න මේ විදිහට. මෙතන තියෙන අපිට many to many relationship එක ගොඩනගන්න තියෙන tool එක. ඒක click කරලා අපිට තියෙන මේ table දෙක select කරන්න. ඔන්න මම අනිත් table එක select කරන ඔයාලට පේනවා මම many to many හදන්න ගියපු ගමන් මෙන්න මේ විදිහට student has subject කියලා තව table එකක් එනවා. ඒ වගේම මෙතන ඔයාලට පේනවා මේ ස්ටුඩන්ට් සහ සබ්ජෙක්ට් කියන ටේබල් දෙකේම ප්‍රයිමරි කීස් මේ ටේබල් එකට ෆොරින් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒත් ඔයාලට පේනවද මෙන්න මෙතන මේ හැදලා තියෙන රිලේෂන්ෂිප් එක තනි ඉරකින් තියෙන්නේ. කඩ ඉරකින් නෙමෙයි. සාමාන්‍යයෙන් මම මීට කලින් වීඩියෝස් වලත් මේ ගැන කතා කරලා තියෙනවා.
මේක කඩඉරි වලින් හදන්නත් පුළුවන්. ඉතින් මේ තනහිර සහ කඩඉර අතර තියෙන වෙනස මොකක්ද? තනහිරක් කියලා කියන්නේ මේක identify relationship එකක් වෙනවා. ඉතින් ඒ කියන්නේ මේකෙදි මේ subject කියන table එක ගමුකෝ. මේ subject කියන table එකේ primary key එක මේ student has subject කියන table එකට එනකොට ඒ primary key එක දැන් අපි එක රටක ඉඳන් වෙන රටකට ගියාම අපි foreign කෙනෙක් වෙනවනේ. ඉතින් මෙතනදී මේ primary එක්කෙනා මේ table එකට එනකොට foreign කෙනෙක් වෙලා ඇවිල්ලා හැබැයි මෙයා මෙතනදී මේ foreign key එක වෙලා ඉන්න මේ table එකේ යාලා primary key එකක් විදිහට හැසිරෙනවා. ඉතින් අන්න ඒ වගේ එකකට තමයි identify relationship එකක් කියලා කියන්නේ. ඉතින් non identify relationship එකක් කියලා කියන්නේ අපි ඒ උදාහරණයම ගත්තොත් මෙතන මේ subject කියන කෙනාගේ ID එක එනවා මේ table එකට. හැබැයි ඇවිල්ලා එයා මේකේ primary key එකක් විදිහට හැසිරෙන්න යන්නේ නැහැ. එයා ආපු විදිහටම foreign key එකක් foreigner කෙනෙක් විදිහටම ඒකේ ඉන්නවා. එතකොට අපි non identify relationship එකක් පෙන්නනකොට මේක කඩේරි වලින් තමයි පෙන්නන්නේ. මේ වගේ තනියෙන් තියනවා කියලා කියන්නේ ඒක identify relationship එකක් වෙනවා. ඉතින් මෙතනදී identify relationship එකක් තමයි හැදිලා තියෙන්නේ. මම මේක මේ විදිහට දැනට තියන්නම්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඉතින් එයාලා අපේ මුලින් අහලා තිබ්බා එහෙම රිලේෂන්ෂිප් එකක් හදන්න පුළුවන්ද ඩේටාබේස් එකක් කියලා. දෙවෙනි එකේ කියලා තිබ්බා අපිට ඒ රිලේෂන්ෂිප් එක හදන්න කියලා. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. අපිට තුන්වෙනි ප්‍රශ්නේදී කියනවා ඒ ආපු ටේබල් එකට මෙන්න මෙහෙම student exam mark record students_exam_mark_record අන්න ඒ විදිහට ඒ ටේබල් එකේ නම වෙනස් කරන්න කියලා. ඉතින් අපිට පුළුවන් මේ ආපු ටේබල් එකත් අනිත් ටේබල් අපි හදාගත්තා වගේම ඩබල් ක්ලික් කරලා ඒක එඩිට් කරන ඉන්ටර්ෆේස් එක ගන්න. අපිට නම දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මම ඒ නම දෙනවා මෙන්න මෙතෙන්ට. ඔන්න මම නම දුන්නා. ඔයාලට පේනවා මෙන්න මෙතන නම අප්ඩේට් වුණා. ඉතින් තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ අපිට කියලා තිබ්බේ ඒකේ නම තුන්වෙනි ප්‍රශ්නේ අපිට කියලා තිබ්බේ ඒකේ නම දෙන්න කියලා. ඉතින් මෙතනදී අපි ඊළඟ ප්‍රශ්නෙටත් යමු. ඊළඟ ප්‍රශ්නේදී අපිට කියනවා මේ අපි හදාගත්ත student exam mark record කියන table එකයි exam term කියලා අපි exam_term කියලා හදාගත්ත ඒ table එකයි අතර relationship එකක් හදන්න කියලා. ඉතින් අපි බැලුවොත් ඔයාලට පේනවා මෙතන තියෙනවා student exam mark record කියන table එක, මෙතන තියෙන exam_term කියන table එක. ඉතින් අපිට මේ table දෙක අතර relationship එකක් හදන්න කියලා කියනවා. මේ table දෙක අපි ගත්තොත් ඉතින් එතනදී මෙතන හැදෙන්නේ අපිට one to many relationship එකක්. මොකද මෙතන exam term කියන table එක තියෙනවා. ඒ table එකේ තියෙන term test වල details. මෙතන තියෙනවා student ගේ index number එක, subject ID එක. ඒතර මෙතනදී ඔයාලට පේනවා මෙතනදී අපිට වෙනමම table එකක් හැදීගෙන එනවා. ඒ exam වල ඒ exam කියන්නේ term test වල තියෙන records පිළිබඳව වෙනමම table එකක් හැදීගෙන එනවා. ඒ table එක හැදීගෙන එනකොට ඉතින් අපිට මෙතනදී තියෙන්නේ student ගේ ID එක තියෙනවා, අතන subject එකේ ID එක තියෙනවා. ඉතින් මෙතනට අපිට ඕන වෙනවා term test එකේ ID එක. ඉතින් එතනදී අපිට පුළුවන් වෙනවා ඊට පස්සේ marks දෙන්න. ඒතර මෙතනට අපිට mark කියලා table එකක් add කරගත්තොත් ඔන්න මෙතනින් අපිට පුළුවන් result sheet එකකට වගේ ඕන කරන සියලුම තොරතුරු මෙතන table එකට add වෙනවා. ඉතින් මෙතනදී හැදෙන්නේ ඒ වගේ table එකක්. එතකොට ඒ විදිහට ගත්තාම අපිට තියෙනවා මෙන්න මෙතනට මේ exam_term කියන table එකේ primary key එක අරගෙන යන්න. ඉතින් එතනදී අපිට තියෙන one to many relationship එකක් හදන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට අපි exam_term කියන එකේ primary key එකත් මේ table එකට අරන් ගියා. මම මෙන්න මෙතනදී මෙන්න මේ table දෙකේ relationships උත් non identified relationship කරගන්නවා. මොකද අපිට අවශ්‍ය නැහැ මෙතන අපිට කියලා නැහැ. නමුත් අපිට අවශ්‍යතාවයක් නැහැ මේ වගේ keys දෙකක් අපිට identify වෙන විදිහට තියාගන්න. මොකද අපිට සාමාන්‍යයෙන් මෙහෙම result sheet එකක් වුණා අපිට පුළුවන් මේ ප්‍රශ්න මෙතන මේ ඉතුරු ප්‍රශ්න නම් අපිට කියලා නැහැ. නමුත්
අපිට පුළුවන් ID වගේ කොලම් එකක් දීලා ඒ හැම රිසල්ට් ෂීට් එකකටම ID එකක් දෙන යුනික් භාවයක් තව දෙන්න අපිට පුළුවන් ඒක ප්‍රයිමරි කී එකක් කරන්න. අපිට මෙහෙම කරනවට වඩා අර විදියට වෙනම ප්‍රයිමරි කී එකක් දෙන එකත් හොඳයි. මම ඉතින් මේ කනෙක්ෂන්ස් දෙක non identify කරගන්න. ඒක non identify කරගන්නේ මම මෙන්න මේ විදිහට student exam mark record කියන table එක select කරගන්නවා. ඒකට පේනවා මෙන්න මෙතන තියෙන indexes, icon of foreign keys ඒ වගේ දේවල්. ඔයාලට ඒක හරහා ගිහලා මෙන්න මෙතන තියෙනවා foreign keys කියලා. ඒකිනුත් ඔයාලට පුළුවන් හදාගන්න. එහෙම නැත්නම් අපිට මෙතනිනුත් හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා primary key කියලා එකක්. ඒ row එකේ ඒ rows දෙකේ ඔයාලට පේනවා ඒ දෙකම ටික් වෙලා තියෙන. ඒ කියන්නේ අපිට මෙයාට කියනවා primary key විදිහට හැසිරෙන්න කියලා. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් මෙහෙම error එකකුත් එනවා. මම මේක non identify කරගන්න තවත් හේතුවක් තමයි මෙන්න මේ විදිහට error එකක් එන්නත් පුළුවන්. ඉතින් term test එකක් කිව්වම අපි ගණන් විෂය කරන්නේ එක term එකක විතරක් නෙමෙයි terms තුනටමත් කරනවා. ඉතින් එතකොට ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා එක කියලා ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙන, සබ්ජෙක්ට් එකකුත් තියෙනවා එක කියලා ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙන. මෙතනදී මේ එක කියන පළවෙනි ස්ටුඩන්ට් අංක 1 කියන ස්ටුඩන්ට් අංක 1 කියන සබ්ජෙක්ට් එක කරනවා. ඊට පස්සේ ආපහු එයා ඊළඟ ටර්ම් එකෙත් කරලා එයාගේ ලකුණු ඇඩ් කරන්න යනකොට මෙන්න මෙතන ප්‍රශ්නයක් එනවා. මෙන්න මෙතන data duplicate වෙනවා කියලා. මොකද මම ඔයාලට කලිනුත් කිව්වා primary key එකක් duplicate වෙන්න බෑ කියලා. මෙතනදී primary keys දෙකක් තියෙන හින්දා duplicate වෙන්න යනකොට අනිවාර්යයෙන්ම අපි එක row එකක් ගත්තොත් ඒ row එක හිතන්න primary keys දෙකක් තියෙන ඒ primary keys දෙක එක කියලා තියෙනවා. හැබැයි තව row එකක් තියෙන කියලා හිතන්නකෝ 1 2 කියලා අර එක කියලා ආවා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඒක මෙන්න මේ විදිහට කියන්නත් පුළුවන් තව. මම මෙන්න මේ විදිහට ඔයාලට ප්‍රසන්ටේෂන් එකකින් එක පෙන්නන්නම්. මෙන්න මේ විදිහට පෙන්නුවොත් මම මේක ගැන තව විස්තර කරොත් මොකද්ද මේ ඇයි ප්‍රයිමරි කී දෙකක් දැම්මම කොහොමද ඩුප්ලිකේට් වෙන්නේ කියන එක. මෙන්න මෙහෙම බලන්න. ප්‍රයිමරි කී 1 කියලා එකක් තියෙනවා, ප්‍රයිමරි කී 2 කියලා එකක් තියෙනවා. නේම් කියලා නිකන් කොලම් එකක් තියෙනවා කියලා හිතන්නකෝ මෙතන. ප්‍රයිමරි කී 1 කියන එකේ පළවෙනි ප්‍රයිමරි කී එක තමයි 1. දෙවෙනි එකේ දෙවෙනි කියන්නේ අපිට ප්‍රයිමරි කී 2 එකේ තියෙනවා 1 කියලා. ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙන පුළුවන්. ඔන්න ප්‍රයිමරි කී 1 එකේ ආපහු තියෙනවා 1 කියලා එකක්. හැබැයි ප්‍රයිමරි කී 2 කියන එකේ තියෙන්නේ 2 කියලා. එතකොට මෙන්න මේ rows දෙක බැලුවොත් මේ rows දෙකේ duplicate වීමක් නැහැ. මෙතන එක තිබ්බා මෙතන එක තිබ්බා කියලා ඒක duplicate වීමක් කියලා අපි කියන්නේ ඒක repeat වීමක් විදිහට ගන්නෑ. මොකද මේ primary keys දෙකක් තියෙනකොට මේ දෙකම බලපානවා duplicate වෙන්න. එතකොට එහෙනම් මේ දෙකම duplicate වෙලා තියෙනවා. එහෙනම් මේක 1 1 මේකත් 1 1 වෙලා තිබ්බනම් අන්න එතන error එකක් තියෙනවා. එහෙම නෑනේ. මෙතන මේක duplicate වුණාට මේක duplicate වෙලා නෑ. ඊට පස්සේ ආපහු ඊළඟ එක ගත්තොත් ඊළඟ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔන්න මෙන්න මේ row එක ගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේකේ 1 1 තියෙන්නේ ඊට කලිනුත් 1 1 කියලා තිබ්බා. අන්න එතකොට තමයි error එකක් එන්නේ. මෙන්න මේ වගේ දෙයක් තමයි primary keys දෙකක් තියෙනකොට duplicate වෙන එකට බලපාන. ඉතින් මම මෙන්න මේකයි කිව්වේ එක කියලා ළමෙක් ඉන්නවා එක කියලා subject එකක් තියෙනවා. එයා first term එකෙන් විදිහට ලකුණු ගන්නවා. මේ විදිහට එයාගේ research add වෙනවා. ඉතින් මේකේ second term එකෙත් ඒ එක කියන ළමයා එක කියන subject එකේ ලකුණු දාන්න ගියාම මෙන්න මෙතන ප්‍රශ්නයක් එනවා. මේ දෙක primary keys වෙලා තිබ්බොත්. ඉතින් මම කරන්නේ මේ primary key වෙලා තියෙන එකේ මම මේක අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ කනෙක්ෂන් එක උඩ හරි එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ ටේබල් එක උඩ. ලේසියෙන්ම අපිට පුළුවන් මෙන්න මේ ටේබල් එක උඩ ඩබල් ක්ලික් කරාම ඒක එඩිට් කරන එක එනවා. ඉතින් මෙන්න මෙතන මේ ප්‍රයිමරි කී කියලා ටික් වෙලා තියෙන දෙක අපිට අන්ටික් කරන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ ඒ දෙක මෙතන ෆොරෙන් කී එකක් විදිහටම තියෙනවා. ඔන්න ඊට පස්සේ මම අන්න ඒක ෆොරෙන් කීස් විදිහටම හදාගත්තා. ඔන්න ඔයගොල්ලන්ට පේනවා මේක කඩේරි වලින් කඩේරි කියන්නේ තනියර තිබ්බ එක කඩේරි වලට මාරු වෙලා තියෙන විදිහ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේදී අපිට කියනවා
මාක් කියලා කොලම් එකක් ඇඩ් කරන්න කියලා මේ ස්ටඩන්ට් එක්ෂම් මාක් රෙකෝඩ් කියන ටේබල් එකට ඒක ඩේට ටයිප් එක ඩබල් කියල වෙන්නත් ඕනි. ඉතින් ඒකෙදි මෙන්න මේ ටේබල් එක තමයි ඒ කොලම් එක ඇඩ්වෙන්න ඕනි කියන ඉතින් මම එක ඩබල් ක්ලික් කරලා එක එඩිට් කරන ඒරිය එක එනවා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් ඒ මාක් කියන කොලම් එක ඇඩ් කරනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා ඩේටා ටයිප් එක ඩබල් වෙන්න ඕනි කියලා. ඩබල් කියන එකේ තේරුම තමයි ඒ කියන්නේ ඒ ඩේටා ටයිප් එකේ ස්වභාවය තමයි අපිට පුළුවන් එකේ දශම සංඛ්‍යා ස්ටෝර් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් ලකුණු ගත්තාම 96.5 ඒ වගේ දෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒකට අපිට දශම සංඛ්‍යාත් එක්කම එහෙම නැත්නම් මොකක් හරි ඒගොල්ලෝ දෙන සිස්ටම් එකක් ඉතින් ඒකට අනුව ඒගොල්ලෝ දශම සංඛ්‍යා තියාගන්න ඕනේ. මේක ඩේටා ටයිප් එක සාමාන්‍ය මාක් එක එහෙම දශම සංඛ්‍යා දෙනවනේ. ඉතින් ඒකට මන් ඩේටා ටයිප් එක ඩබල් කියලා දෙනවා. මොකද අපේ රික්වයර්මන්ට් එක කරනවා ඒගොල්ලෝ කියලා තියෙනවා ඒ විදිහට දෙන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා මේ ටේබල් එකේ මාක් කියන කොලම් එක ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ කියනවා අපිට 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේදී කියනවා ස්ටුඩන්ට්ස් හා ක්ලාස් කියන ටේබල් එක අතර රිලේෂන්ෂිප් එකක් හදන්න කියලා. මේක ගැන කතා කරන්න ගියොත් මෙන්න මේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. මෙන්න මේ ස්ටුඩන්ට් කියන ටේබල් එක මෙන්න මේ ක්ලාස් කියන ටේබල් එක අතර තමයි අපිට රිලේෂන්ෂිප් එකක් හදන්න කියන්නේ. එතකොට මෙහෙම ගන්න පුළුවන්. එක ස්ටුඩන්ට් කෙනෙක් ගැන ගත්තොත් ඒක ස්ටුඩන්ට් ඉන්නේ එක ක්ලාස් එකක විතරයි. අපි සාමාන්‍යයෙන් 11 A පන්තියේ ඉන්නවා කිව්වොත් අපි 11 A පන්තියේ ඉතින් ඉන්නේ අපි 11 B එකෙත් ඉන්නවා C එකෙත් ඉන්නවා එකම ළමයා එහෙම නැහැනේ. ඉතින් එක ළමයෙක්ට එක ක්ලාස් එකයි තියෙන්නේ. එක year එකදී එක ළමයෙක්ට එක ක්ලාස් එකයි තියෙන්නේ. ඉතින් මොන year එකේ වුණත් එක ළමයට එක ක්ලාස් එකයිනේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට එතකොට එක ළමයෙක්ට එක ක්ලාස් එකයි. එතකොට එතන 1 to 1 රිලේෂන්ෂිප් එකක් තමයි එතන තියෙන්නේ. අපි ඒකම අනිත් පැත්තට හිතන්න ඕනේ. මෙතන රිලේෂන්ෂිප් හදනකොට දෙපැත්තටම හිතන්න ඕනේ. ඉතින් අනිත් පැත්තට හිතුවොත් එක ක්ලාස් එකක් එක ක්ලාස් එකකට ඉන්නේ එක ළමයෙක් විතරද? නෑ. එක ක්ලාස් එකකට ළමයි ගොඩක් ඉන්නවා. එතකොට එක ක්ලාස් එකකට ළමයි ගොඩයි. 1 to many. එතකොට මෙතන ස්ටුඩන්ට් සහ ක්ලාස් කියන අර අපි කලින් හිතපු විදිහට හිතුවොත් එතන තියෙනවා 1 to 1 රිලේෂන්ෂිප් එකක්. අපි දැන් හිතුවා එක ක්ලාස් එකකට ළමයි ගොඩක් කියලා. ඒ විදිහට ගත්තොත් මෙතන 1 to many රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ. එතකොට 1 to 1 1 to many රිලේෂන්ෂිප් එකේදී අපි හදන්න වෙන්නේ 1 to many රිලේෂන්ෂිප් එකක්. ඒකෙදි many පැත්තෙන් ස්ටුඩන්ට් වලට මොකද එක ක්ලාස් එකකට ළමයි ගොඩක් ඉන්න. එතකොට අපි 1 to many රිලේෂන්ෂිප් එකක් හදන්න යනකොට මේ වර්ක් බෙන්ච් එකේදී මේ රිලේෂන්ෂිප් එක අපි ක්ලික් කරලා මුලින්ම many පැත්ත තමයි අපි ක්ලික් කරන්න ඕනේ. කියන්නේ many පැත්ත එන්න ඕනේ ටේබල් එක ක්ලික් කරලා ඊට පස්සේ 1 පැත්ත ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ විදිහට රිලේෂන්ෂිප් එක හැදෙනවා. ඉතින් මේකෙදි ස්ටුඩන්ට් ක්ලාස් ID එක ගිහලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ස්ටුඩන්ට් ඉන්න ක්ලාස් එකේ ID එක එතනින් අපි යාගේ data add කරනකොට add කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ප්‍රශ්න 6 ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක නරඹුවට ඔයාලට ස්තුතියි.